समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අකිලාසුනෝ වන්නු පතේ කනන්තා උදංගනේ තත්ත පපං අවින්දුං ඒවං මුනි වීර්ය බලූපපන්තෝ අකිලාසු වින්දේ හදයස්ස සන්තින්තිති. සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි, අද දවසේ අපි සූදානම් වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය. මම ආරම්භයේදී සඳහන් කරන්නට යෙදුනේ ගාථාවක් හැටියට ආරාධනා කරන්නට යෙදුනා සද්ධම්මං මුනි රාජස්ස. ඒ මුනි රදුන්ගේ ධර්මය මා මේ දේශනා කරාට මේ මා දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ වදාළ දහමයි. ඒ නිසා පින්වත්නි, ධර්ම ගෞරවය උපදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න. සංසාරේ ලැබෙන දුර්ලභ අවස්ථාවක්. අනවතග්ගෝ අයම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. සංසාර ජීවිතය අනවරාග්‍රයි. පූර්ව කෙරවලක් පැනින්නේ නැහැ. න පඤ්ඤායති. පෙනෙන්නෙත් නැහැ, පැනින්නෙත් නැහැ. ඒකයි අනවරාග්‍රයි කියන්නේ. ඒ නිසා තේරුම් ගන්නට ඕනේ පින්වත්නි, මේ පූර්ව කෙරවලක් නැති අනවරාග සංසාර ගමනක් මේ එන්නේ. මේ එන සංසාර ජීවිතයේ පින්වත්නි, අනවරාග සංසාර ගමන තුල අපි වැඩිපුර පුරුදු කරලා තියෙන්නේ, අසුරු කරලා තියෙන්නේ කුසල ධර්මයන් නෙවෙයි, අකුසල ධර්මයන්. වැඩිපුර අසුරු කරලා තියෙන්නේ අකුසල ධර්ම. හරීම අඩුවෙන් තමයි පින්වත්නි අපි ධර්ම ශ්‍රවණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ බොහෝම සද්ධාවෙන් යුක්තව මේ දේශනා කරන්නේ බුද්ධ වචනයක් නේද කියන සද්ධාවෙන් යුක්තව, ධර්ම ගෞරවයෙන් බුද්ධ ධම්ම සංඝ කියන තේරුවනේ කෙරෙහි සද්ධාවෙන් යුක්තව බණ අහන්න. එහෙම වුණොත් මහා ආනිසංසයක් පින්වත්නි ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව ධර්ම දේශනාව නිවන් දොරටුවක්. ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක්. ධර්ම මානසිකාරය, ධර්ම සජ්ජායනාව, ධර්ම භාවනාව කියන මේ දේවල් පින්නාද නිවන් දොරටු හැටියටයි සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ පින්නත් අයත් බොහෝම සද්ධාව උපදවාගෙන මේ බණ අහන්න. තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මය තුල පින්වත්නි සඳහන් වෙන වටිනා කියන දේශනාවන් තමයි පින්වත්නි අද දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි පින්වත්නි ජාතක දේශනාවන්, ජාතක කතා.
මේ ජාතක කතාවන් තුල සඳහන් වෙලා තියෙනවා තථාගතයන් වහන්සේගේ පූර්ව චරිත කතාව. තථාගතයන් වහන්සේ පෙර ජීවිතයන් වල ඒ බුද්ධ කාර්ක ධර්මයන් සම්පූර්ණ කරගනිමින් ඒ සංසාරය තුල ඒ කරපු කැපකිරීම සඳහන් වෙලා තියෙන විස්තරයන් පින්වත්නි. ඒ නිසා මේ දේශනාවන් අපේ ජීවිතයට හරීම වටිනවා. භාවනාවක් හැටියට පුරුදු කරගන්නත් හරීම වටිනවා. බුද්ධානුස්සතියක් හැටියට බුද්ධානුස්සති භාවනාවක් වැඩෙන විදිහට මේ දේශනාවන් පින්වත්නි ශ්‍රවණය කරලා ඒ දේවල් මානසිකාරය කරොත් පින්වත්නි බොහෝ ආනිසංසයක් ලබන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ ජාතක දේශනාවන් පින්වත්නි අපි දැනගන්න එක අපේ ජීවිතයට හරීම වටිනවා. භාවනා මානසිකාරයක් පවා පුරුදු කරගන්න පුහුණු කරගන්න පුළුවන්කමක් තියෙනවා. තථාගතයන් වහන්සේ ඒ බෝසත් ජීවිතයේ කරපු කැපකිරීම ගැන දැනෙනකොට අපේ ජීවිතේ පින්වත්නි වීරිය වැඩි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ දේශනාවන් පිළිබඳව පින්වත්නි සැක උපදවා ගන්නේ නැතුව අල්ප මාත්‍ර සැකයක් උපදවා ගන්නේ නැතුව මේ දේවල් පින්වත්නි සද්ධාවෙන් ශ්‍රවණය කරගන්න. තථාගතයන් වහන්සේගේ දේශනාවන් වල පින්වත්නි සමහර අය මේ දේශනාවන් පිළිබඳව සැක උපදවා ගන්නවා. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවායින් අනතුරුව තථාගතයන් වහන්සේගේ දේශනාවන් ධර්මය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලා පින්වත්නි ධර්ම සංගායනා මගින් පවතගෙන ආවා. ධර්ම සංගායනාවන් හැටියට පවත්වාගෙන ආවා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු ඒ මහා රහතන් වහන්සේලා ඒ ධර්ම සංගායනා මගින් කටපාඩමින් රැකගෙන ආවා. ආනන්ද මහරහතන් වහන්සේගෙන් විමසමින් ධර්ම භාණ්ඩාගාරික වෙච්චි ඒ උතුමන් වහන්සේ ඒ දේවල් පින්වත්නි සංගායනාවේදී ඉදිරිපත් කරන්න යෙදුණා. ඒ දේවල් මහරහතන් වහන්සේලා දරාගෙන ආවා. පින්වත් අය අහලා ඇති. ආනන්ද මහරහතන් වහන්සේ දීඝනිකාය ඇතුළු ඒ දීඝනිකාය කියන ඒ නිකාය ඒ භානක පරපුර ආනන්ද ස්වාමීන් වහන්සේට බාර කරා. ඒ ශිෂ්‍ය පරම්පරාව පවත්වාගෙන ඉන්න. මජ්ක්‍ධිම නිකාය මධ්‍යම ප්‍රමාණය ඇතුළත් ඒ සූත්‍ර දේශනාවන් මජ්ක්‍ධිම නිකායක් හැටියට සම්මත කරලා සරියුත් මහරහතන් වහන්සේ විසින් ඒ ශිෂ්‍ය පරම්පරාවට බාර කරන්නට යෙදුණා. ඒ වගේම සංයුත්ත නිකාය මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඒ ශිෂ්‍ය පරම්පරාවට ඒ උතුමන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාව කටපාඩමින් පින්වත්නි රැකගෙන ආවා. ඒ වගේම අංගුත්තර නිකාය අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇතුළු ශිෂ්‍ය පරම්පරාවට බාර කරන්නට යෙදුණා. මේ විදිහට රැකගෙන ආපු දහම පින්වත්නි ඇතැම් විචාරකයන් සඳහන් කරන මතයක් තමයි ඒ ඇත්තන්ගේ නොදන්නාකමට සද්ධාව නොමැතිකම නිසාම ඒ අය සඳහන් කරනවා පින්වත්නි මේ කුද්දක නිකාය ඒ ඇතුළු පොත් වහන්සේලා පින්වත්නි කුද්දක නිකාය ඒ ආචාර්ය පරම්පරාවකට බාර කර නොමැති නිසා මේක බුද්ධ දේශනාවක් නොවේ කියලා පින්වත්නි ඇතැම් ධර්මයේ නොදන්න සද්ධාව නොමැති ඇතැම් විචාරකයන් පින්වත්නි ප්‍රකාශ කරනවා. ඒක වැරදි අදහසක්. සඳහන් වෙලා තියෙනවා පින්වත්නි ඒ ආචාර්ය පරම්පරාවකට කුද්දක නිකාය බාර කරපු නැති එක ඒක ඇත්තක්. නමුත් පින්වත්නි සඳහන් වෙලා තියෙනවා ඒ දේශනාවන් කුද්දක නිකායට ඇතුළු ඒ පොත් වහන්සේලා ඒ සමහි බුදුන් වහන්සේගේ ඒ ජීවමාන කාලයේදීම ඒ දේවල් පරියප්ති වශයෙන් පුහුණු කරගත්ත බව. පරියප්ති වශයෙන් පුහුණු කරගත්තු බව සඳහන් වෙලා තියෙනවා. ඒ බව පෙළේම සඳහන් වෙලා තියෙනවනේ. ඉද බික්කවේ බික්කු ධම්මං පරියාපුනන්ති. සුත්තං ගෙය්‍යං වෙය්‍යාකරණං ගාතං උදානං ජාතකං අබ්බූත ධම්මං වේදල්ලං යනුවෙන් මෙහෙම නවංග සාත්‍රු ශාසනය පින්වත්නි. පරියාප්ති වශයෙන් පුහුණු කරගත්ත බව සඳහන් වෙනවනේ. පින්වත් අයට මතක ඇති
මහා තණ්හා සංකේ සූත්‍ර දේශනාව තුළ සාති කියන ස්වාමීන් වහන්සේට මිත්‍යා දෘෂ්ටියක් ඇති වුණා. වැරදි අදහසක් ඇති වුණා. මොකක්ද ඇති වුණා වැරදි අදහස? මේ විඥානය භවයෙන් භවයට යනවා. විඥානය භවයෙන් භවයට යනවා කියන වැරදි අදහසක් පින්නාති ඇති වුණා. රූප වේදනා සංඥා සංකාර කියන දේවල් ඒ මොහොතේම ඉපිද නිරුද්ධ වෙනවා. මුත් මේ විඥානය කියන දේ භවයෙන් භවයට යනවා කියන වැරදි අදහසක් ඇති වුණා. අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා මේ සාතේ කියන ස්වාමීන් වහන්සේ ජාතක බානකයෙක්. ජාතක කතාවන් කටපාඩම් කරපු ස්වාමීන් වහන්සේ නමක්, පුරුදු කරගත්තු ස්වාමීන් වහන්සේ නමක්. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ අල්ප්‍රසෘතභාවය නිසා උන්වහන්සේට දැනුණා මේ විඥානය භවයෙන් භවයට යනවා වගේ. ඇයි ඒ? තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ සමයේදී ජීවමාන සමයේදී ඒ ස්වාමීන් වහන්සේට අහන්න ලැබෙනවනේ. මම ඒ කාලේ වෙස්සන්තරාත්භාවයෙන් මෙහෙම උප්පත්තිය ලැබලා හිටියේ. ඒ වගේම නිමි රජුරෝ නමින් මෙහෙම උප්පත්තිය ලැබලා හිටියේ. මහෝසත නමින් මෙහෙම උප්පත්තිය ලැබලා හිටියා කියලා භාග්‍යතුන් වහන්සේගේ පූර්ව චරිත කතාව විස්තර කරනකොට මේ ස්වාමීන් වහන්සේට ඇති වුණ අදහස තමයි එහෙනම් විඥාණය භවයෙන් භවයට යනවා කියන වැරදි අදහසක්. ඒතර බලන්න පින්නාදී ඒ සමයේදී මේ ධම්මපද බාහනක සහ ජාතක බාහනක යනුවෙන් මේ බාහනක පරපුරු පැවතගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට කුද්දක නිකාය ඇතුළේ මේ පොත් වහන්සේලා ඒ සමයේ භාවිතා කරලා තියෙනවා. කටපාඩමින් රැකගෙන ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේ නවාංග සාතු ශාසනය තුල පින්වන්ත ජාතකය යනුවෙන් සඳහන් කරලා තියෙනවානේ. එහෙනම් බුද්ධ වචනය මේ දේවල් තථාගතයන් වහන්සේගේ දේශනාවක්මයි කියන සද්ධාවෙන් යුක්තව පින්වත්නි මේ දේවල් දරාගන්න බොහෝ ආනිසංසයක් ලැබෙනවා. ඒ නිසා සැක මාත්‍රයක් උපදවා ගන්නේ නැතුව බුද්ධ වචනයක් වන මේ ජාතක දේශනාවන් පින්වත්නි මේ ධර්ම මේ මාලාවක් හැටියට ජාතක දේශනා මාලාවන් හැටියට මේ කරන මේ දේශනාවන් පින්වත්නි ශ්‍රවණය කරන්න. හැම ජාතක කතාවක්ම ශ්‍රවණය කරලා ඒ දේවල් අහලා දරාගත්තොත් මහා ආනිසංසයක්මයි. ඒ නිසා අද දවසේ පින්වත්නි දේශනා කරන්නට අපිට ලැබිලා තියෙන ජාතක කතාව තමයි ජාතක පොත් වහන්සේ තුල ජාතකට්ට කතාව තුල සඳහන් කරලා තියෙන දෙවැනි ජාතකය. ඒ තමයි වන්නු පත කියන ජාතකය. පින්වත්නි මේ පින්නතුන් මේ ජාතක දේශනාවන් අහලා ඇති. නමුත් විමසන්න පින්නත්නි සද්ධාව ඇති වෙනවා. වන්නු කියලා පින්නත්නි සඳහන් කරනවනේ වැලිවලට. පත කියනවා පින්නත්නි මාර්ගයට. එහෙනම් පින්නත් අයට මතක් වෙනවා ඇති මොකද්ද මේ සඳහන් කරන්න යන දේශනා කරන්න යන මේ ජාතකය කියලා. පින්වත්නි සවැත් නුවර තථාගතයන් වහන්සේ වැඩ වාසය කරන සමයේදී එක තරුණ දරුවෙක් තථාගතයන් වහන්සේගෙන් බණ අහන්නට ආවා. බණ අහලා සද්ධාව ඇති කරගත්තා. තථාගතයන් වහන්සේගෙන් බණ අහපු ඒ තරුණ දරුවාට පින්වත්නි මේ කාමයන්ගේ ආදීනව වැටහුණා. ඒ තරුණ දරුවාට හිතෙන්නට ඇති මේ විදින අල්ප වූ ආස්වාදය නිසා අනාගතයේ මහත් වූ ආදීනවයක් විඳින්න වෙන බව ඒ තරුණ හිතට දැනෙන්න ඇති. ඒ නිසාම පින්වත්නි කම් සැප අතහැරලා දමමින් පැවිදි භූමියට පත් වුණා. බුද්ධ ශාසනය තුල පැවිදි භාවයට පත් වුණා. පැවිදි භාවයට පත් වෙච්ච මේ ස්වාමින් වහන්සේ 5 වසක් ඒ වාසය කරලා ඉගෙනගත්තු දේවල් ඉගෙනගෙන උභය මාතෘකාවන් ඉගෙනගෙන විදර්ශනා ක්‍රමය දැනගෙන ඊළඟට තථාගතයන් වහන්සේගෙන් තමන්ට රුචි ඒ කියන්නේ තමන්ට කැමති කමඨහනක් ලබාගෙන අරණ්‍යයට වැඩම කරන්නට යෙදුනා භාවනා කිරීම සඳහා. අරණ්‍ය කියන්නේ පින්වත්නි කැලේට. කැලේට ගියා මේ ස්වාමින් වහන්සේ. දෙව්රෝම ඉඳලා කැලේට වැඩම කරන්නට යෙදුනා තමන් පැවිදි කෘත්‍ය සම්පූර්ණ කරගන්න. අනේ මේ ස්වාමින් වහන්සේ 3 මාසයක් උත්සාහ කරා.
3 මාසයක් උත්සාහ කර නමුත් ආලෝක මාත්‍රයක්වත් උපදවා ගන්නට බැරි වෙච්ච බව සඳහන් කරලා තියෙනවා. බලන්න පින්නාත්නි සමාධියක් ධ්‍යාන මට්ටමකටවත් හිත රැගෙන යන්න බැරි වෙච්ච බවයි මේ පෙන්වලා දීලා තියෙන්නේ. මෙහෙම බැරි වෙච්ච මේ ස්වාමින් වහන්සේ පින්නාත්නි අදහසක් ඇති වෙනවා. දැන් උත්සාහ කරානේ. 3 මාසයක් උත්සාහ කරා. මේ ස්වාමින් වහන්සේට ඇති වෙනවා පින්නාත්නි අදහසක් තථාගතයන් වහන්සේ පුද්ගල කොට්ටාස 4ක් දේශනා කරලා තියෙනවානේ. මේ පින්නත් අය අහලා ඇතිනේ. උද්ගටිතඤ්ඤ, විපටිතඤ්ඤ, ඤෙය්‍ය පදපරම කියලා. උද්ගටිතඤ්ඤ කියන්නේ පින්නත්නි ධර්ම දේශනාව ආරම්භයේදීම බණ පදයක් ඇහෙද්දිම මගඵල ලැබපු උතුමේ මේ බුද්ධ ශාසනයේ හිටියා. සරියුත් මුගලන්, දාරුචීර වගේ ස්වාමීන් වහන්සේලා, මහරහතන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ හිටියා. උද්ගටිතඤ්ඤ කියන්නේ පින්නත් ඒ වගේ උතුමන් වහන්සේලා. විපටිතඤ්ඤ කියන්නේ ධර්ම කොටාසේ අවසානයේදී බෙද බෙදා දක්වලා අවසානයේදී මාර්ගඵල ලැබපු අය මේ බුද්ධ ශාසනයේ හිටියා. නෙය්‍ය කියන්නේ පින්වත්නි වීරියෙන් උත්සාහ කරලා ධර්ම ශ්‍රවණාදිය කරලා උත්සාහ කරලා පින්වත්නි වීරියෙන් නිවන් දැකපු අය පින්වත්නි මේ බුද්ධ ශාසනයේ ඉන්නවා. අද බොහෝ ලෙට ඉන්නේ ඒ වගේ උතුමන්. අපි හැම දිනෙකමත් නෙය්‍ය පුද්ගල කොටාසටයි වැටෙන්නේ. ඒ වගේම පින්වත්නි තව කොටාසයක් ඉන්නවා පදපරම කියලා. ඒ අයට මේ බුද්ධ ශාසනයේදී පින්වත්නි නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. හේතු සම්පත් නැහැ. කොච්චර උත්සාහ කරත් මගඵල ලබන්නට පුළුවන්කමක් නැති අයට කියනවා පදපරම කියලා. තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල බුදුන් වහන්සේ ජීවමාන සමයේදී පැවිදි වුණ මේ ස්වාමින් වහන්සේට ඇති වෙනවා පින්වත්නි මේ වගේ වැරදි සහගත අදහසක්. මොකක්ද ඇති වෙන අදහස? මමත් පදපරමයක වෙන්නට ඇති. මටත් මේ ජීවිතේ නම් මගඵල ලබන්න බැරුව ඇති කියලා පින්වත්නි අදහසක් ඇති වෙනවා. බලන්න පින්වත්නි ඒ වගේ උතුමන් වහන්සේලා තථාගතයන් වහන්සේ ජීවමානව ඇසුරු කරලත් එහෙම අදහස් ඇති වුණා නම් අද කාලේ සමහර පුද්ගලයන්ට මේ වගේ අදහස් ඇති වෙනවා කියන එක පින්වත්නි අහන්නත් දෙයක්ද? ඒ නිසා මේ ජාතක කතාව තුල පින්වත්නි අපිට ගන්න ඕනේ දෙයක් තියෙනවා. මේ පින්වත් අයට තේරෙයි. මේ පින්වත් අය හොඳට විමසලා බලන්න මේ ජාතක කතාව හොඳට විමසලා බලන්න මේ වගේ අදහස් නම් ඇති කර ගන්නට හොඳ නැහැ. මේ බුද්ධ ශාසනය තුල හික්මෙන අපිට මේ වගේ අදහස් ඇති වුණොත් එහෙම ඒක මහා අභාග්‍ය සම්පන්න අවස්ථාවක්. මේ ස්වාමීන් වහන්සේටත් මේ වගේ අදහසක් ඇති වුණානේ. මම පදපරමයක වෙන්නට ඇති. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරේ? වීරිය අතහැරියා. වීරිය අතහැරලා මට මේ ජීවිතේ නම් නිවන් දකින්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මම නැවතත් දෙව්රම් විහාරයට වැඩම කරන්න ඕනේ. රූපයෙන් අගතන්පත් තථාගතයන් වහන්සේව රූපය බලමින් ඒ බුද්ධ ශාරීරිය දිහා බලමින් මිහිරි වූ ධර්ම ශ්‍රවණය කරමින් ඉන්නට ඕනේ කියලා පින්වත්නි දෙව්රම් විහාරයට නැවත වැඩම කරනවා. බලන්න පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට ඇති වුණ අදහස තථාගතයන් වහන්සේගේ බුද්ධ ශරීරය කෙසේනම් තියෙන්නට ඇද්ද? මේ ලෝකයේ තුල පින්වත්නි තථාගත සම්මා සම්බුදුරයන් වහන්සේ තරම් පින් කරගත් උතුමෙක් වෙන ඇත්තේම නැහැ. පාරමී, උපමා පාරමී, පරමත්ත පාරමී වශයෙන් පින්වත්නි තථාගතයන් වහන්සේ පෙරම් පුරන්නට යෙදුණා. දාන ආදී පින්කම් කරගත්තා. ඒ තරම් පිනක් කරගත්තු එබඳු උතුමෙක් වෙන ඇත්තේ නැහැ මේ ලෝකයේ තුල. එනිසා ඒ උතුමන් වහන්සේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශරීරය මොනතරම් ලස්සන නැද්ද? ඉතින් මේ ස්වාමීන් වහන්සේටත් පින්වත්නි අදහස ඇති වුණා. ඉතින් දෙව්රමට වැඩම කරලා මෙහෙම ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ බොහොම හිතවත් කුළුපග ස්වාමීන් වහන්සේ නමක් විමසනවා, ඔබ පැවිදි කෘත්‍ය සම්පූර්ණ කරගත්තද? ඔබ වනයේට වැඩම කරලා, අරණ්‍යයට වැඩම කරලා, ඒ වැඩම කරපු ඒ අරමුණ සාක්ෂාත් කරගත්තද?
මගඵල ලැබුවද කියලා මේ ස්වාමීන් වහන්සේ විමසනවා. මේ වීරිය අතහැරපු මේ ස්වාමීන් වහන්සේ අර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම ස්වාමීන් වහන්සේ මම වීරිය අතහැරලා දැම්මා. මේක අහපු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ නෛර්යානික ශාසනය තුල මේ සර්වඥ ශාසනය තුල ඔබ වීරිය අතහැරපු එක සුදුසු දෙයක් නෙවෙයි. ඒක නොකළ යුතු දෙයක් කියලා පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ අර වීරිය අතහැරපු ස්වාමීන් වහන්සේත් එක්කගෙන තථාගතයන් වහන්සේ මුණ ගැහිීමට වැඩම කරනවා. තථාගතයන් වහන්සේ ළඟට වැඩම කරලා මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා භාගතුන් වහන්සේ මේ භික්ෂුව වීරිය අතහැරලා දාලා. තථාගතයන් වහන්සේ විමසනවා ඇත්තද මහණ? ඔබ මේ බුද්ධ ශාසනය තුල වීරිය අතහැරලා දැම්මද කියලා විමසලා භාගතුන් වහන්සේ පින්නාදී බොහොම අපූර්ව කතාවක් සඳහන් කරනවා. ඔබ පෙර බොහෝම වීරියවන්ත කෙනෙක්. ඔබ පෙර කරපු වීරිය නිසා ගැල් 500ක ඒ කියන්නේ කරත්ත 500කට ජලය ලැබුවා කියලා පින්නාදී සිහිපත් කරනවා. මෙහෙම සිහිපත් කරපු පමණින්ම මේ ස්වාමීන් වහන්සේට එපමණකින්ම වීරිය ඇති වුණා උත්සාහය ඇති වුණා කියලා පින්නාදී සඳහන් කරලා තියෙනවා. බලන්න එහෙනම් මේ ස්වාමීන් වහන්සේ පින්නාදී මොනතරම් වීරිය කරන් දැද්ද මේ ජීවිතේ සංසාර ජීවිතේ. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මෙතන හිටපු ස්වාමීන් වහන්සේලාට ඇති වෙනවා පින්නාදී අදහසක් මේ භික්ෂුව මේ ජීවිතේ වීරිය අතහැරලා දාපු බව අපිට පැහැදිලි ප්‍රකටයි. නමුත් අතීතයේ ඒ ගැල් 500කට ජලය ලැබිච්ච බව ඒ සිදුවීම අපිට අප්‍රකටයි. ඒ නිසා සියල්ල දන්නා වූ සර්වඥ වූ තථාගතයන් වහන්සේ අපට ඒ ගැන දේශනා කරන සේක්වා කියලා ඉල්ලා සිටිනවා. මේ ස්වාමීන් වහන්සේ ගැන පින්වත්නි තථාගතයන් වහන්සේ අතීත කතාව ගැන හැර දක්වනවා. මේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා අතීතයේදී පින්වත්නි බරණැස් නුවර බ්‍රහ්මදත්ත කියන රජුරෝ රාජ්‍ය කරන කාලයේදී අප මහා තථාගතයන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ ඒ ජීවිතයේදී සාතු නායක කුලයක උප්පත්ති ලැබලා හිටියා. ඒ කියන්නේ පින්වත්නි ගැල් කණ්ඩායමක නායකයෙක්. මේ මහ බෝසතාණන් වහන්සේ ජීවිතයේ පින්වත්නි වෙළඳාම් කරමින් ඒ ගැල් කණ්ඩායමේ නායකත්වයේ දරමින් ජීවත් වුණා. ඒ වෙළඳාම් කරමින් තමයි ජීවිතය ගත කරේ. වැලි කාන්තාරයක පින්වත්නි යන්නට ඕනේ වෙළඳාම් කිරීම සඳහා. ගිහිල්ලා නගරයට යන්නට ඕනේ. සඳහන් වෙලා තියෙනවා යොදුන් 60ක් දුර ප්‍රමාණය යන්නට ඕනේ. මේ වැලි කාන්තාරයේ යොදුන් 60යි. ඉතින් මේ කාන්තාරය තුල පින්වත්නි වැලි අතින් ගත්තාම වැලි අතේ රඳන්නේ නැහැ. ලෙස්සලා යනවා. ඒ තරම් සියුම් වැලි. ඉරු උදා වෙනකොට ගිනියම් වෙනවා. ගිනි අඟුරු වගේ වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා මේ කාන්තාරයේ වැලි. පාගමනින් යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ කරත්ත කරුවන් ගැල් කණ්ඩායම කරන්නේ ඉරු උදා වෙනකොටම පින්නාති රාත්‍රී කාලයේ තමයි ගමන යන්නේ. ඉරු උදා වෙනකොට කරත්ත 500 වට කරගෙන රවුමක් හැටියට වට කරගෙන මැද මණ්ඩපයක් තනාගෙන පින්වත්නි දහවල් කාලයේ උදේ ඉඳන් රැය වෙනකන් පින්වත්නි ගත කරනවා. ආහාරය අරගනිමින් සහල් දර දිය ආදී අරගෙන යන්නට ඕනේ. ඉතින් මෙහෙමයි ගත කරන්නේ. ඉතින් රාත්‍රී කාලයේ බිම සිසිල් වූවායින් පසුව සියලු දෙනා පින්වත්නි රාත්‍රී ආහාරයත් අරගෙන පිටත් වෙනවා. ඉතින් මහ බෝසතාණන් වහන්සේ ඇතුළු මේ පිරිස මේ යොදුන් 60ක් ප්‍රමාණයේ තියෙන වැලි කාන්තාරයේ ගමන පිටත් වුණා. එහෙම ගමන පිටත් වුණායින් පස්සේ දවස් ගාණක් ගත වුණාට පස්සේ පින්වත්නි අවසානයේ තව එක යොදුනයි යන්නට තියෙන්නේ. 59ක් ගිහිල්ලා තව එක යොදුනක් ගියාම 60යි. එතකොට නගරයට ළඟා වෙනවා කියලා දැනගෙන මේ දිය දර ආදිය ඉවත් කරලා දාලා එදා රැය පින්වත්නි පිටත් වුණා. ආහාර අරගෙන පිටත් වෙලා යනකොට පින්වත්නි මේ ගල් කණ්ඩායම ඉන්නවා ඉදිරියේම කරත්තේ දිය සංගල පුටුවක් දාගෙන. ඒ කියන්නේ හාන්සි පුටුවක වැතිරිලා පාර කියන කෙනෙක් ඉන්නවා. ඒ මග කියන
කෙනෙක් ඉන්නවා. මග පෙන්වන කෙනෙක්. ඒ නියමුවා ඒ පුටුවේ හාන්ස් වෙලා පින්නවත් අහස දිහා බලාගෙන තරු රටා දිහා බලාගෙන තරු දිහා බලාගෙන තමයි පාර කියන්නේ. අනේ මේ නියමුවාට මග නියමුවාට දවස් ගාණක් නිදි මරල නිසා නිින්ද ගියා. ගමන් කරන කරත්ත ටිකට පාර හොයාගන්නට බැරි වුණා. ගොන්නු ආපහු කරේ. අර නියමුවාට නිින්ද ගියපු නිසා ගොන්නු ටික ආපහු කැරකිලා පින්වත්නි පහුවදා තමන් හිටපු තැනටම ඇවිල්ලා. මේ නියමුවා ඇස්සැල්ල බලනකොට ඉර උදා වෙලා තරු දිහා බලලා දැනගත්තා මේ කලින් හිටපු තැනමනේ කියලා. මෙහෙම හිතලා පින්වත්නි මහා සංවේගයක් ඇති වෙලා ඔක්කොමලා හිතුවා අපි ඉවරයි. අපි නැසුණා කියලා හිතුණා. අපිට මරණය තමයි සිද්ධ වෙන්නේ කියලා පින්වත්නි ඔක්කොමලා ඇති ගත්තා. නමුත් මහා බෝසතාණන් වහන්සේ ඒ සාත්තු නායක වෙච්ච මහා බෝසතාණන් වහන්සේ බලන්න වීරිය අතහැරියේ නැහැ. මහා බෝසතාණෝ උදෑසනම ඇවිදලා බැලුවා. වටපිටාවේ ඇවිදලා බැලුවා. ඇවිදලා බලනකොට මහා බෝසතාණන් වහන්සේට දකින්න ලැබුණා ඊතන පඳුරක්. ඊතන පඳුරක් දැක්ක මහා බෝසතාණන් වහන්සේ පින්වත්නි හිතන්නට යෙදුනා. මේ වගේ පැලයක් මෙතන වර්ධනය වෙන්න අනිවාර්යෙන් මෙතන ජලය තියෙන්නට ඕනේ කියලා පින්වත්නි හිතලා හාරන්නට යෙදුනා. සියලු දෙනා දැන් පින්වත්නි හාරනවා. රියන් 60ක් ප්‍රමාණයට හැරූප බව සඳහන් කරලා තියෙනවා ජාතක අට කතාව තුළ. රියන් 60ක් ප්‍රමාණයට හාරනවා. හාරලා පින්වත්නි කාන්තාරේ වේලිච්චේ භූමියේ බොහෝම වෙහෙස මහන්සිලා හාරලා අවසානයේ පින්වත්නි රියන් 60කදී අහු වෙනවා ගලක්. කළු ගලක්. සියලු දෙනා වීරිය අතහැරලා දැම්මා. නමුත් මහ බෝසතාණන් වහන්සේත් වීරිය අතහැරියේ නැහැ. මහ බෝසතාණන් වහන්සේ වලට බැහැලා ගල දිහාට කන යොමු කරලා බලලා තිනවා. කන යොමු කරලා බලලා හිතනවා මේකේ යට ජලය තියෙනවා. ජලය ගලන් යනවා. ඉතින් වලෙන් උඩට ඇවිල්ලා මහ බෝසතාණන් වහන්සේ තමන්ගේ අතවැසි ඒ සඳහන් කරලා තියෙනවා අතවැසි තරුණ දරුවෙකුට සඳහන් කරනවා තරුණ දරුවට ඒ සුළු වටුවා කියන තරුණ දරුවා තමන්ට උපස්ථාන කරන මහ බෝසතාණන් වහන්සේ උපස්ථාන කරන කෙනෙක් තමයි ඒ කෙනා සුළු වටුවා කියලා සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ දරුවාට සඳහන් කරනවා ඔබ වීරය අතහැරියොත් අපි ඔක්කොම විනාශ වෙනවා. ඒ නිසා මේ කුළු ගෙඩි අරගෙන ගල් කුල අරගෙන අර ගලට පහර දෙන්න කියලා වලට බැහැලා සිහිපත් කරනවා. වෙහෙස මහන්සිය තියාගෙනම මේ වීරිය අතහැරියේ නෑ. මේ සුල වටුවා වලට බැහැලා රියන් 60ක් ප්‍රමාණයේ වලට බැහැලා අර ගලට පහර දෙනවා. ගලට පහර දුන්නායින් පස්සේ පින්නාත් යාල ගල බිඳගෙන මහා ජල කඳක් මතු වුණා. උඩට මතු වුණා. සියලු දෙනා පැන් ලබාගෙන ආහාර අනුභව කරලා පින්වත්නි එතන කොඩියක් හිටවලා සියලු දෙනා පින්වත්නි ගමන පිටත් වුණා නැවත. ගිහිල්ලා අර යදුන අවසන් කරලා නගරයට ගිහිලා පින්වත්නි මහා ධනයක් ලබාගෙන නැවත පිටත් වෙලා ගියපු බව මේ ජාතක කතාව තුළ පින්වත්නි සඳහන් කරලා තියෙනවා. පින්වත්නි විමසලා බලන්න මේ ජාතක කතාව තුළ අපිට මොනතරම් ආදර්ශයක් තියෙනවද? මේ බුද්ධ ශාසනය තුළ හික්මෙන අපිට මොනතරම් ආදර්ශයක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවද කියලා. තථාගතයන් වහන්සේ දේශනා කරනවා අකිලාසුනෝ වන්නු පතේ කනන්තා උදංගනේ තත්ත පපං අවින්දුම් ඒවං මුනී වීරය බලූපපන්තෝ අකිලාසු වින්දේ හදයස්ස සන්තින්ති කියලා. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය තුළ මෙසේ සඳහන් කරලා තියෙනවා ඒ ජීවිතේ. මේ දේවල් පින්නන්නේ කවුරුත් හදපු කතා නෙවෙයි. තථාගතයන් වහන්සේම දේශනා කරපු දේවල් මේ. අකිලාසුනෝ වන්නු පතේ කියන්නේ පින්නත්නි අකිලාසු කියනවා කම්මැලි නොවි එනුබු වීරියෙන් යුක්තව ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා පින්නවද වීරිය බෙදෙනවනේ. සමහර අය මේ ජීවිතේ ජීවත් වෙනවා පින්නවත්ටි පටන් ගන්නවා. ඉන්නකො මම පටන් ගන්නවා කියලා.
සමහරක් අය පටන් ගන්නවා. නමුත් නික්කම ධාතු කියන එක පවත්වාගෙන යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒ වගේම පරක්කම ධාතු කියන අවසානයේ දක්වාම අරන් යන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. සමහරු මැද හරියේම අදිෂ්ඨානය බිඳ ගන්නවා. වීරය නැති කර ගන්නවා. ඉතින් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච අපි වීරියෙන් යුක්තව ආරම්භ වීරියෙන් යුක්තව තමන්ට ලබා ගන්න ඕනේ දෙයට ළඟා වෙන්න ඕනේ පින්වත්නි. අකිලාසුනෝ වන්නුපතේ කනන්තා. වන්නු කියන්නේ පින්වත්නි වැලිවලට. වන්නුපතේ කනන්තා. තථාගතයන් වහන්සේ දේශනා කරේ ඒ වැලි කාන්තාරයේ සෑරුවා. කනන්තා කියන්නේ හාරනවටනේ. උදංගනේ තත්ත පපං අවින්දුම්. තථාගතයන් වහන්සේ දේශනා කරනවා උදංගනේ කියන්නේ පින්වත්නි උද කියන්නේ නිපාතයක්. අංගනේ උදංගනේ ඒ කියන්නේ මිනිසුන් සැරිසරන භූමිය. වලවල් නැති භූමියක් කියන අදහස. උදංගනේ තත්ත කියන්නේ පින්වත්නි එහි පපං අවින්දුම්. පපං අවින්දුම් කියන්නේ පින්වත්නි ජලය ලැබුවා කියන අදහස. පානය කරන නිසා පාපතී කියලා කියනවා. ජලයට පානය කරන බැවින් පාපතී කියලා කියන බව අර්ථ කතාව තුළ දක්වලා තියෙනවා. පාප කියනවා පින්වත්නි ජලයට ගලාගෙන යන නිසා. එහෙම අර්ථයකුත් තියෙනවා. ඉතින් පපං අවින්දුම් කියන්නේ ජලය ලැබුවා කියන පින්වත්නි අදහස. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒවං මුනි වීරිය බලූපපන්තෝ. ඒවං කියන්නේ පින්වත්නි මෙසේ මුනි කියලා සඳහන් කරලා තියෙන අර්ථ කතාව තුළ කාය සංවරාදී එකකින් යුක්තව වෙන පුද්ගලයාට මුනි කියලා සඳහන් කරලා තියෙනවා. අගාරිය මුනි, අනගාරිය මුනි, සේක මුනි, අසේක මුනි, පච්චේක මුනි, මුනි කියලා පින්වත්නි මෙහෙම බෙදෙනවා. අගාරිය මුනි කියන්නේ පින්වත්නි මගඵල ලැබපු ගිහි උතුමන්. අනගාරිය මුනි කියන්නේ පින්වත්නි මගඵල ලැබපු පැවිද්දන්. පැවිදි උතුමන්. සේක මුනි කියන්නේ පින්වත්නි මතු හික්මිය යුතු 7 දෙනා. ඒ කියන්නේ රහත් භාවය නොලබපු සෝවාන් මාර්ග, සෝවාන් ඵලස්ථාදි වශයෙන් සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵලස්ථාදි වශයෙන් 7 දෙනා. අසේක මුනි කියන්නේ පින්වත්නි රහතන් වහන්සේ. පච්චේක මුනි කියන්නේ පසේ බුදුන් වහන්සේ. මුනි කියන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට. ඉතින් මේ සියලු දෙනා කැටිකොට මෝනෙස්ස කියන අර්ථයක් අරගෙන මුනි කියන අර්ථය මෙතනට දීලා තියෙන බව අර්ථ කතාව තුළ පින්වත්නි සඳහන් කරලා තියෙනවා. ඒවං මුනි වීරිය බලූපපන්තෝ. මෙසේ ඒ ප්‍රඥාවන්තයා නැනවන්තයා වීරිය බලූපපන්තෝ. කාය බලය වීරිය සහ ඥාන බලයෙන් යුක්තව කියන අදහසක් පින්වත්නි වීරිය බලූපපන්තෝ කියන්නේ. ඒවං මුනි වීරිය බලූපපන්තෝ සඳහන් කරනවා පින්වත්නි ඊළඟට තථාගතයන් වහන්සේ අකිලාසු වින්දේ හදයස්ස සම්තින්ති. මෙහෙම වීරිය සහ කාය බලයෙන් ඥාන බලයෙන් යුක්තව කම්මැලි නොවි වීරියවන්තව ආරම්භ වීරියෙන් යුක්තව කටයුතු කරන කෙනා වින්දේ හදයස්ස සම්තින්ති. හදවතෙත් සිතෙත් සිසිල් භාවය ලබා ගන්නවා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ බුද්ධ වචනේ මොනතරම් ලස්සනද පින්වත්නි. විමසලා බලන්න. හදවතෙත් සිතෙත් සිසිල් භාවය ලබා ගන්න ඕනේ කොහොමද? පින්වත්නි මේ දහම තුලින් ධානාදී මාර්ගඵලයන් තුලින් තමයි සිසිල් භාවය ලැබෙන්නේ. එතකොට ආරම්භ වීරියෙන් යුක්තව, ආරම්භ වීරියෙන් යුක්තව මේ වීරිය පින්වත්නි සතර සම්මක්පදං වීරියමයි. ඒවං වීරිය බලූපපන්තෝ කියන්නේ සතර සම්මක්පදං වීරියයි. මේ ශරීරයේ ලේ මස් ආදී වියලී ඒවා සමත් නහරත් ඇටක් පමණක් ඉතුරු වේවා කියන දැඩි වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පින්වත්නි සතර සම්මක්පදං වීරියෙන් යුක්තව වීරිය පිළිබඳවයි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් මේ බුද්ධ ශාසනය තුල පින්වත්නි අපට වීරිය කරන්න ඕනේ. සාමාන්‍ය වීරයක් නෙවෙයි. මහා වීරයක් ගන්නට ඕනේ පින්වත්නි. මේ ජාතක කතාවෙන් අපි දැනගත යුත්තේ ඒකමයි. මේ බුද්ධ ශාසනය තුල හික්මන අපි වීරිය අතහරින්න හොඳ නැහැ.
බුද්ධ කාලයේ ස්වාමීන් වහන්සේට එසේ ඇති වුණා නම් අදහසක් අනේ මම පද පරමුක වෙන්නේ නැති කියලා. මේ පින්නත් අයටත් සමහරක් විට මේ බුද්ධ ශාසනයේදී එහෙම හිතිලා ඇති. එහෙම හිතන්නේ නැතුව පින්වත්නි වීරය කරොත් ඒ වීරය පින්වත්නි මතු භවයන්ට හේතු වෙනවා. අනාගත භවයන් වල පින්වත්නි මාර්ගඵල ලබනද වර්තමාන මේ බුද්ධ ශාසනය තුල ගන්නා වීරය හේතු වෙනවා. ඒ නිසා උත්සාහ කරන්න පින්වත්නි. බැරි නෑ. මේ හිතෙත් හදවතේ සිසිල්භාවය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවාමයි. මේ බුද්ධ ශාසනය තුල අපි බලාපොරොත්තු වෙන ඒ උතුම් தත්ත්වයට පත් වෙන්න පුළුවන්කමක් තියෙනවාමයි. තථාගතයන් වහන්සේම දේශනා කරනවානේ. මේ උත්සාහ කරන්න කුසලයේ වඩන්න පුළුවන් නිසායිනේ කියන්නේ. බැරි නම් මම කියන්නේ නැහැ කියලාම දේශනා කරනවානේ. බැරිකමක් නැහැ පින්වත්නි. අපිට උත්සාහමයි අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමන්ගේ තියෙන කුසලයේ වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් තියෙන අකුසල් දුරු කරගන්නත් නැති අකුසල් ඇති නොවීමටත් කියන මේ සතර සම්‍යක් පදං වීරියස් පින්වත්නි මේ ජීවිතේ සිද්ධ කරගන්නට ඕනේ. නිකම්ම ලැබෙන්නේ නැහැ. මේ ජීවිතේ පින්වත්නි නිකම්ම මේ තමන්ට ලබා ගන්න ඕන දේ ලැබෙන්නේ නැහැ. අඩුම පින්වත්නි තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්න උත්සාහයක් නැත්නම් වීරයක් නැත්නම් ජීවිතේවත් පවත්වා ගන්න පුළුවන්කමක් නැත්තේ නේ. අර සඳහන් වෙලා තියෙන්නේ සිංහයා කට අරන් හිටියට සත්තු ඇවිල්ලා කටට පයින්නේ නැහනේ. සංස්කෘත ශ්ලෝකයක් තියෙනවා. සංස්කෘත සාහිත්‍ය සඳහන් කරලා තියෙනවානේ. ඉතින් සිංහයාත් උත්සාහයක යෙදෙන්නට ඕනේ. වීරයක් ගන්නට ඕනේ සතෙක් අල්ලගන්න. ඒ වගේ පින්වත් මේ ජීවිතේ උත්සාහ කරන්න ඕනේ. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා කිකිලිය බිත්තර 7ක් 8ක් දාලා බලාගෙන ඉන්නවලු. අනේ මේ කිකිලිය හිතනවා මේ පැටව ටික බිත්තර කටුව කඩාගෙන එළියට එනවා නම් කියලා. නමුත් එහෙම එන්නේ නැහැ. සමහරක් පින්නතුන් තියනවා අනේ මට නිවන් දකින්න පුළුවන් ලැබේවා කියලා හිතනවා. අනේ මට නිවන් දකින්න ලැබේවා කියලා හිතලා නිකන් ඉන්නවා. උත්සාහ කරන්නේ නැහැ. අර කිකිලිය මොකද කරන්නට ඕනේ? අර බිත්තර ටික පින්නවද කුකුළු ගඳ ගස්සවන්න ඕනේ කියනවා. ඒ කියන්නේ අවශ්‍ය උෂ්ණත්වය ලැබලා දෙන්නට ඕනේ. එහෙන් කිකිලිය ඒ බිත්තර වලට අවශ්‍ය උෂ්ණත්වය ලැබලා දුන්නොත් ඒ කිකිලිය හිතුවත් නැතත් අර පැටව ටික බිත්තර කටුව කඩාගෙන පින්නවත් එනවද නැද්ද? එනවා. ඒ වගේ අපිත් පින්නත්නි නිකම්ම නිවන ලැබේවා කියලා හිතුවට වැඩක් නැහැ. උත්සාහ කරන්න ඕනේ. වීරිය කරන්න ඕනේ. අර කුකුළු ගඳ ගස්සන්න ඕන වගේ පින්වත්නි භාවනාව කරන්න ඕනේ. බොජ්ජංග ධර්මයන් වැඩෙන විදියට භාවනා පුහුණු කරගන්නට ඕනේ. සමහරක් ඇත්නම් පින්වත්නි භාවනා කරනවා. වීරිය අතහරිනවා. වීරිය අතහරිනවා කියන්නේ ටිකක් වෙලා කරමින් ඉඳලා ඔන්න නිදිමතක් එනකොට භාවනාව ඇතහැරලා නැගිටලා යනවා. අවසාන වෙනකම් පවත්වාගෙන යන්නේ නැහැ. සමහරක් විට භාවනාව කරලා තමන්ට ඇති කියලා හිතිලා යනවා යන්න නැගිටලා. ඒකත් මහා අවාසනාවක්. පින්වත් මේ හිත සංසාර ජීවිතේ අපිව රැවට්ටුවා. අපිව සතර අපායට ඇදගෙන දැම්මා. ඒ නිසා හිත කියන දේ අහන්නේ නැතුව භාවනා කරන වෙලාවට පින්වත් හිත යන්න කියලා කියනකොටත් තව ටිකක් ඉන්න පින්වත්. තමන් බලාපොරොත්තු වෙන යම් කිසි දෙයක් තියනවාද ඒක කරගන්නම උත්සාහ කරන්නට ඕන පින්වත්. වීරය මගදී අතහැරලා දාන්නේ නැතුව මහා වීරයකින් කටයුතු කරන්න පින්වත්. භාවනාවක් කරනකොටත් පින්වත් මේ බුද්ධ ශාසනය තුල සරියුත් මුගලන් ආදී උතුමන් වහන්සේලා පවා මහා වීරයක් ගත්තා. නිନ୍ଦ කියන දේ පිට ඇල කරන්නේ නැතුව ඉරියව් තුනකින් පවත්තලා පින්වත් මගපල ලැබුවා. ඒ වගේ උතුමන් වහන්සේලාටත් එසේ වීරිය කරන්න සිදු වුණා නම් අපි ගැන පින්වත් කවර කතාවද? මේ ගන්න වීරිය හොඳටම පින්වත් මදි. හොඳටම මදි. අපි මේ ගන්න වීරිය හොඳටම මදි. මේ පින්වත් අය අහලා ඇති බොහෝම වැදගත් කතාවක් තියෙනවා පින්වත්නි. මහා සීව තෙරුන් වහන්සේ. මට මතක විදියට මහා සීව තෙරුන් වහන්සේ මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයන්ට ගෝල පිරිසට කමටහන් දුන්නා. රහත් භාවය පත් වෙනකම්ම කමටහන් දීපු ස්වාමීන් වහන්සේ නම. ගුරු ස්වාමීන් වහන්සේ නම. අනේ මේ ස්වාමීන් වහන්සේට
එක වෙලාවක එක ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා රහත් භාවයට පත් වුණු ස්වාමීන් වහන්සේ නමක් ඇවිල්ලා උනන්දු කෙරෙව්වනේ. මේ ස්වාමීන් වහන්සේ මහා ශිව ස්වාමීන් වහන්සේ යනවා ගිහිල්ලා දවස් 3කින් රහත් වෙලා එනවා කියලා යන්නේ. බලන්න පින්වත්නි කොච්චර වැදගත්ද කියලා මේ කතාව. ගෝල ස්වාමීන් වහන්සේලාට කමඨහන් දීපු මේ ස්වාමීන් වහන්සේ දවස් 3න් රහත් වෙලා එනවා කියලා යන්නේ. ගිහිලා පින්වත්නි උත්සාහ කරනවා. තුන් මාසයක් උත්සාහ කරනවා. පවාරණය කරනකොට පින්වත්නි මේ ස්වාමීන් වහන්සේට ඇඬෙනවා. ඇයි මගඵල ලබන්න බැරි වුණා? පින්වත්නි පවාරණයෙන් පසුව මේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨාන කරගන්නවා මම කකුල් හොදන්නේ පාදෝණය කරගන්නේ නැහැ. ඇඳක පිට තියන්නේ නැහැ. නින්ද අත්හැරලා දාලා පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ වස් කාල 30ක්ම පින්වත්නි උත්සාහ කරනවා. බලන්න පින්වත්නි පාදෝණය කරගන්නේ නැතුව මේ ස්වාමීන් වහන්සේ ගත්ත වීරිය ඉරියව් 3කින් ගත්ත වීරිය ගම් දරුවෝ ඇවිල්ලා පින්වත්නි මේ පතුල් මැහුවා කියලා සඳහන් කරලා තිනවා. පතුල් පැලිලා. පස්සේ පින්වත්නි වස් කාල 30කින් පස්සේ එක දේවතා දුවක් ඇවිල්ලත් අඬනවනේ. මේ ස්වාමීන් වහන්සේට නැවතත් ඇඬුණා. උත්සාහ කරලා රහත් භාවය පිණිස කමඨහන් දුන්න ගුරු ස්වාමීන් වහන්සේටත් එච්චර කැපකිරීමක් කරන්න වුණා නා. මේ දෙව්දුව අඬනවා දැකලා අහනවා ඇයි ඔබ අඬන්නේ? මාත් මේ අඬලවත් මාර්ගඵලයක් ලබන්න පුළුවන්කමක් තියනවාද කියලා බලනවායි කියලා. ලැජ්ජා හිතෙලා පින්වත්නි මේ ස්වාමීන් වහන්සේ නැවත වීරිය කරනවා. බලන්න අතහැරලා දැම්මේ නැහැ. නැවත වීරිය කරනවා. නැවතත් වීරිය කරලා පින්වත්නි රහත් භාවය ලැබපු බවනේ සඳහන් කරලා තියෙන්නේ. ඒ නිසා අපිත් මේ ජීවිතේ මේ ලැබිච්ච බුද්ධ ශාසනය අතහැරගන්නේ නැතුව මරණය කොයි වෙලාවෙ පැමිණෙයිද දන්නේ නැහැ මේ ජීවිතේ. බුද්ධ ශාසනය අහිමි වුණොත් තිරිසනෙක් ප්‍රේතෙක් නිසතෙක් වුණොත් ආපහු ඒ ජීවිතයෙන් ගැලවෙනවා කියන එක හරිම අපහසුයි. ඒ නිසා උත්සාහ කරන්න පින්වත්නි මේ ජීවිතේ වීරිය කරන්නම වෙනවා. ඒ හදයස්ස සම්තින්ති කියන හිතෙත් හදවතේ සිසිල්භාවය ලබා ගන්න ධානාදී මාර්ගඵලයන් තුලින් ලැබෙන සැනසීම ගැන හිතලා අල්ප වූ ආස්වාදයක් තියෙන මේ කාමයෙන් අතහැරලා දාලා මහත් වූ සැනසීමක් තියෙන මේ ධහම අවබෝධය කිරීම සඳහාම පින්වත්නි මේ ජීවිතයේ කටයුතු කරොත් පින්වත්නි අපට ස්ථිරසාර සැනසීමක් නිවීමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවාමයි. ඒ නිසා බැරිකමක් නැහැ පින්වත්නි. තථාගතයන් වහන්සේ මේ දේශනාව සඳහන් කරලා එතන හිටපු පිරිස පින්වත්නි මාර්ගඵල ලැබුවා. අර ස්වාමීන් වහන්සේ වීරි අතහැරලාපු ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ මේ අතීත කතාව ගෙනහැර දක්වලා අවසානයේ පින්වත්නි චතුරාර්ය සත්‍ය ධහම දේශනා කරන්න යෙදුණා. මේ ස්වාමීන් වහන්සේ වීරි අතහැරපු ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලැබුවා. රහත් භාවය ලබා ගත්තා. බලන්න ඒ ජීවිතේ එච්චර තත්වයකට පත් වෙන්න හේතු සම්පත් තිබු උතුමෙකුට මේ වගේ අදහසක් ඇති වුණා කියන්නේ පින්වත්නි මාම් පදපරමයක වෙන්නේ නැති කියලා. ඒ නිසා මේ හිතේ වසඟයට යන්නේ නැතුව පින්වත්නි අපි උත්සාහ කරන්න තථාගතයන් වහන්සේගේ ධහම හරියටි අවබෝධ කරගන්නම කටයුතු කරනවා හැර මේ ජීවිතේ වෙන ලබන්න වෙන සැනසීමක් තියනවද කියලා පින්වත් අය හිතලා බලන්න. වෙන පින්වත්නි සැනසීමක් ඇත්තේම නැහැ. අපිට තියෙන ස්ථීරසාර සැනසීම නිවීම මාර්ගඵල ලැබීමෙන් ලබන්නා වූ සැනසීමමයි. වෙන සැනසීමක් නිවීමක් ස්ථීරසාර ලැබෙනවා නම් සසර ජීවිතේ පින්වත්නි ලැබෙන්න තිබුණා. නමුත් පින්වත් ස්ථීරසාර සැනසීම නිවීම මේ දහම තුලින්මයි ලබන්න වෙන්නේ. වෙන දෙයකින් උත්සාහ කරන්නට එපා ලැබෙන්නෙම නැහැ. ඒ නිසා මේ ජීවිතේ මේ ජාතක කතාව තුලින් මේ පින්වත් අය ආදර්ශයට ගන්න මේ ජීවිතේ පින්වත් මේ ගන්න මේ අහන අය මේ කරන වීරිය හොඳටම මදි. තමන් උත්සාහ කරනවා නම් අනේ මගේ ලේමස් ටික දිය වෙලා ගියදී මම නැගිටින්නේ නෑ කියන ඒ වගේ අදිෂ්ඨානයක් ඒ වගේ වීරයක් ගන්නම වෙනවා පින්වත් මේ බුද්ධ ශාසනය. නෙయ్య පුද්ගල හැටියට පින්වත් අපිට ඒ වගේ වීරයක් ගන්නම වෙනවා. නැතුව මේ දුකේ නිදහස් වෙන්න පුළුවන් කමක් ඇත්තෙම නැහැ.
තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ මේ ලෝකේ දුක මතයි පිහිටලා තියෙන්නේ. ඒ නිසා මේ දුකෙන් නිදහස් වෙන්න පින්වන්ති වීරය කරන්න ඕනේ. බෝධිසත්ත්ව බෝධිපාක්ෂික ධර්ම විස්තරය තුල වීරය මොනතරම් පෙන්වලා දීලා තියෙනවද? වීරය පෙන්වලා දීලා තියෙනවා වීරය බලයක් හැටියට. වීර ඉන්ද්‍රියක් හැටියට. ඒ වගේම ඉර්ධිපාදයක් හැටියට. ඒ වගේම සතර සම්‍යක් ප්‍රදානය තුලත් වීරය සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ආරෂ්ඨාංග මාර්ගය තුල, ඒ වගේම බෝධිපාක්ෂික ධර්මයන් තුල මේ වීරය සඳහන් වෙලා තියෙනවනේ පින්වත්නි. ඒ නිසා වීරය කියන දේ අවශ්‍යමයි මේ පින්වත් මේ ජීවිතේට. වීරය කරන්නේ නැතුව තමන් බලාපොරොත්තු වුණු අරමුණට යන්නට පුළුවන්කමක් ඇත්තේම නැහැ. ඒ නිසා මේ පින්වත් අය උත්සාහ කරන්න මේ ජීවිතේ මේ ලැබෙන මනුෂ්‍ය ජීවිතයේ ධර්ම අවබෝධ කරගන්න. මේ ධර්ම දේශනාව තථාගතයන් වහන්සේගේ ධර්ම මේ දේශනාව මේ පින්වත් අය මේ ජීවිතේට මතක තියාගෙන ශ්‍රවණය කරලා දරාගෙන වීරිය උත්සාහ කරන්න නිකරුණේ මේ කාලය ගෙවලා දාන්නේ නැතුව මේ ජීවිතේ. ඒ නිසා මේ කාලයක් පුරාවට මේ පින්නත් අය මේ ධහම ශ්‍රවණය කරගන්න ලැබුණා. බොහෝ ආනිසංසයක් ලැබුණා. ඉතින් මේ ජීවිතේ මේ පින්නත් අයට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසය තුලින් තථාගතයන් වහන්සේ දේශනා කරාපු මේ ධහම තුලින් මේ පින්නත් අයට මේ ජීවිතේ තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණේ වීරියෙන් උත්සාහයෙන් උනන්දුවෙන් කටයුතු කරලා තථාගතයන් වහන්සේ බලාපොරොත්තු වුණ මාර්ගඵල தත්ත්වයට තමන්ගේ හිත්පත් කරගන්න මේ පින්නත් අයට මේ ධර්ම ශ්‍රවණය තුලින් ලැබුණා මේ සියලුම ආනිසංස වාරයන් හේතුවක්ම වේවා පිහිට පිනිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ලෝක සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති තී